BNN 24. This is BNN 24 Prime Time. Live from Studio 24 in Colombo. ආයුබෝවන් සියල්ලෙක් තැනකට BNN 24 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ සමගදී ඔබ මෙලෙස එකතු වන්නේ අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම ධනුෂ්ක සෙනවිරත්න මම සෞම්‍යා වික්‍රමසිංහ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත අභියෝග ජයගැනීම සඳහා රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ තීරණාත්මක වනු ඇති බවට ජගත් මහ ලේකම්ගෙන් ප්‍රකාශයක්. ජනතා විමුක්ති පෙරමුණ හැර සෙසු පක්ෂ සර්ව පාක්ෂික රජයකට එකඟ වූ බව ජනපති පවසයි. මර්ධනයට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ රැළිය. ගම්පහ අදත් වෙඩි තැබීමක් 22 හැවිරිදි තරුණයෙකු මරුට. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ සාකච්ඡා සාර්ථක වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා රාමාන්‍ය මහනිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන් වහන්සේ බැහැදකිමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට පූර්ණ ආශිර්වාදය පළ කරන බව මහා සංඝරත්නය මෙහිදී පැවසුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නාරහෙම්පිට පිහිටි ශ්‍රී ලංකා රාමාන්‍ය මහනිකායේ මහා සංඝ මූලස්ථානයට ගොස් රාමාන්‍ය මහනිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මෙහිදී රජයේ වැඩපිළිවෙල පිළිබඳ මහානා හිමිවරුන් දැනුවත් කළ ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ හැර සෙසු පක්ෂ සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව පැවසුවා. සභාපති කෙනෙක් අපේ මේ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළා. මේ සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. මහජන සභාවේ නියෝජිතයින්ද ජනාධිපතිවරයා මුණ ගැසුණා. ඔබතුමාගේ රාජාසන කතාව ඉතාමත් හරවත්. ඒ හරවත් බව පැහැදිලි වන්නේ මහජන සභාව මගින් සංවිධානය කළ සෙන්කඩගල ප්‍රකාශයට සාකල්යෙන්ම එකඟ වන නිසා. සර්වපාක්ෂික ආණ්ඩුවක් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා ඔබතුමාගෙන් අවංක උත්සාහයක් යෙදෙයි කියලා රට බලාපොරොත්තු වෙනවා. සියලු දේශපාලන පක්ෂ බලාපොරොත්තු වෙනවා ඔබතුමාත් එක්ක ඇත්තෙන්ම මේ ප්‍රශ්නයට විසඳුම හොයන්න. ජන අරගලය කියන එක සාමකාමීව මහජන මතය මහජන උද්ඝෝෂණය ප්‍රකාශ වුණේ මිනිසුන්ට කරන්න කිසිම දෙයක් නැති තැන. සර්වපාක්ෂික මේ ස්ථාවරය හදා ගන්න නම් මූලික වශයෙන් රට තුළ ඔබතුමා ක්‍රියාත්මක කරන්න ඕන සාමකාමී වැඩපිළිවෙලකට මම සූදානම්. අරගලය කියන කතන්දරයට මම මර්ධනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරවන්නේ නැහැ. රට බලාපොරොත්තු වෙනවා යෙදී. ඒ අරගලේ ඉන්න පුළුවන් ඔබතුමාට ප්‍රතිපක්ෂය සම්පූර්ණයෙන්ම දේශපාලනිකව. නමුත් ඒකේ බහුතරයක් ඉන්නේ මේ රට දේශපාලනිකව පරිවර්තනය කරන්නට ඕනේ කියන කට්ටිය. අපි මේ ගත කරන හැම මොහොතක්ම අපිට අරගල කර කර ඉන්න පුළුවන් මොහොතක් නෙවෙයි. අපි එකතු වෙලා කැප වෙලා රට ගොඩනගන්න ඕනේ වෙලාවක්. ඒක මං හිතන්නේ ඔබතුමාට තමයි වෙනස් කරන්න පුළුවන්. ඒක වෙනස් කරන්න කියන ඉල්ලීම අපි කරන්නේ. එහෙම නැතුව අපි විරුද්ධවාදීන් එහෙම නැත්නම් හතුරෝ නෙවෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. පොලිසියෙන් අත්අඩංගුවට කවුරු හරි ගත්තොත් කිසිම හේතුවක් නැතුව ඒක කරුණාකරලා අපිට දන්නන්න. එතකොට අපි ඒක ගැන හොයලා බලන්න. මොකද මම කියලා තියෙන්නේ ගන්නේවට ඇති වෙන්න සාක්ෂි තියෙන්න ඕනේ. මොන හරි යම් කිසි දෙයක් කරලා තියෙන්න ඕනේ. දැන් ඔබතුමන්ලට පුළුවන් දැන්ට අත්අඩංගුවට ගන්න අරන් තියෙන මේ මුළු ලයිස්තුවම අරගෙන මට කියන්න කාවද අරන් තියෙන්නේ කිසිම හේතුවක් නැතුව කියලා. මොකද දැන් පාරේ අරගල කෙරුවා කියලා පෙළපාලි ගියා කියලා අපි කවුරුවත් අරන්නේ නැහැ. එක වෙලාවක අරගල කරුවන් හුඟක් නිර්මාණශීලී මේගොල්ලෝ හුඟක් අගය කරනවා. ඒත් වෙලාවක අරගලයක් ප්‍රචණ්ඩත්වයට ගියා. කණ්ඩායමක් ඇවිල්ලා ඒක අරගත්තා. ජනාධිපති මන්දිරේ ඒගොල්ලෝ යත්තේ. මේ මන්දිරේ යත්තේ. අරලිගහ මන්දිරේ යත්තේ. අන්තිමට අගමැති කාර්යාලය. ඉතින් කොහොමද ආණ්ඩුවක් ගෙනියන්නේ? ඒක අවසන් වුණේ මගේ ගෙදර ගිනි තියෙන. ඒවත් අපි හෙලා දකින්න ඕනේ. අරගල කරුවන් කවුරුවත් ඒවා හෙලා දැක්කේ නැහැ. ඊළඟට ආවා පාර්ලිමේන්තුවෙන් අයින් කරා. ගෙදරට එනකොට මම වෙඩි තියන්න එපා කිව්වා. ඊළඟට
ආව අගමැති කාර්යාලයට. එතනත් අන්තිමට වෙඩි තියන්න එපා කිව්වා. අන්තිමට ආව පාර්ලිමේන්තුවට. ඒ පාර පාර්ලිමේන්තුවේදී මම හමුදාවට කිව්වා ගන්න තියෙන පියවරක් අරගන්න කියලා පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න. ඉතින් මේ ප්‍රශ්න ටික විසඳගමු. ඉතින් හොඳයි නරකයි දෙකම තියෙන මේක හොඳ තියාගෙන නරක පැත්තකට දාමු. ඉතින් ඒ ගැන ඔක්කොම මෙතුම වාර්තාවක් දෙනවා කිව්වා අපිට සමුදා කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගන්න. දැන් තියෙන්නේ අරගෙන ඉන්න අයගෙන් අසාධාරණව අරගෙන තියෙනවා නම් ඒ අයගේ තුරතුරු දෙන්න. මොකද අරගලයෙන් කරපු වැඩ කොටස අපි පිළි අරගෙන තියෙනවා. ඒක දැන් අපි දැන් ඒක ජනසභාවට බාර දෙනවා. ඉතින් ජනසභාවෙන් ඕක ගෙනියන්න පුළුවන්. සිස්ටම් චේන්ජ් එකක් ඕනේ. ඒක සාමකාමීව කරන්න. එච්චරයි මම ඉල්ලන්නේ. ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග හමුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් පවසනවා. විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන ජගත් මහලේකම්වරයා පවසන්නේ අභියෝගවලට මුහුණ දීම සඳහා සියලු දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇති කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්වන කැපවීම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන ඇති බවයි. රට තුළ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිබඳ විශ්වාසය තැබිය හැකි බව ජපාන අග්‍රාමාත්‍යවරයාද පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් අභියෝග ජය ගැනීමට හිතකර පරිසරයක් හා ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බවයි. මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතික උපාය මාර්ගයක් සකස් කිරීමේදී සියලු දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇති කර ගැනීමට ඔහු ගන්නා කැපවීම තමන් පිළිගන්නා බව ජගත් මහලේකම්වරයා පවසනවා. මෙම කටයුත්තේදී මහජන මත විමසීම නීතිය ආධිපත්‍ය සුරකීම සහ මූලික මානව අයිතිවාසිකම් මූලධර්ම වලට ගරු කිරීමේ වැදගත්කම මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් පෙන්වා දෙනවා. එසේම කාන්තාවගේ දේශපාලන සහභාගීත්වය සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහය ඔහු අගය කරනවා. මේ අතර රට තුළ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය පිළිබඳ විශ්වාසය තැබිය හැකි බව ෆුමියෝ කිෂිඩා මහතා පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය සුබපැතුම් එක් කරන ජපන් අග්‍රාමාත්‍යවරයා ආර්ථික ස්ථාවරභාවය සහ පරිපාලනමය ප්‍රතිසංස්කරණ තුළින් ලංකාවේ රජය දැනට මුහුණ පා සිටින අර්බුද ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට විශ්වාසය පළ කරනවා. ඔහු පවසන්නේ ඉන්දියානු සාගරයේ සේවා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව විශාල දියුණුවක් ඇති රාජ්‍යයක් බවට පත් කළ හැකි බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පරීක්ෂණ වාර්තාව එළිදැක්වීමේ උත්සවය ඊයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. එම අවස්ථාවට එක්වමින් තායිලන්තයේ හිටපු මහ බැංකු ප්‍රධානී ආචාර්ය වීරතායි සන්ටි ප්‍රභු මහතා පවසා සිටියේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන තරමේ දරුණු ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ පා නොමැති බවයි. තායිලන්තයේද මීට පෙර දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් බවත් ඉන් එතර වීමට ඔවුන් අනුගමනය කළ ක්‍රියාමාර්ග වර්තමානයේ ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියාමාර්ගවලට බෙහෙවින් සමාන බවත් ඔහු පෙන්වා දුන්නා. පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය වඩා දුෂ්කරතාවයන්ට ලක්වන පුද්ගලයන් සඳහා සහන සැලසීම ආයතනික ප්‍රතිසංස්කරණ බැංකු ශේෂ්ත්‍රයේ විශ්වාසනීයත්වය ඇති කිරීම කැබිනට් මණ්ඩලයට ආර්ථික විශේෂඥයින් ඇතුළත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම නීති සංශෝධනය විදේශ විශේෂඥයින්ගේ සහාය ලබා ගැනීම ආදී පියවර තායිලන්තයේ විසින්ද අනුගමනය කළ ඒවා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. මේ අතර මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ චීන සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යවරුන් හමු වී සාකච්ඡා කර තිබෙනවා. ඒ කාම්බෝජයේ පැවැත්වෙන ආසියානු කලාපීය සංසදයට සමගාමීවයි. මෙරට ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ මෙරට සිදුවිය යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව එහිදී සාකච්ඡා වූ බව වාර්තා වනවා. වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සහාය වන බව එහිදී චීන විදේශ අමාත්‍ය වෑන්ගී මහතා පවසා තිබෙනවා. සංවාදයට එක්වමින් ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යෝෂිමායා මහතා පවසා තිබෙන්නේ වසර 70ක කාලයක සිට පවතින ශ්‍රී ලංකා ජපාන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. එසේම ඝාතනයට ලක් වූ හිටපු ජපන් අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකාව ශෝකය පළ කිරීම සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පළ කර සිටින බවත් ජපන් විදේශ කටයුතු අමාත්‍යවරයා අලි සබ්රි මහතාට ප්‍රකාශ කළා. වර්තමාන පාලන තන්ත්‍රය හා ආණ්ඩු ක්‍රමය වෙනස් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද කොස්ගම බොරුළුගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක් කළ සංචාරයක් අතරතුරයි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ බොරුළුගොඩ ශ්‍රී වර්ධනාරාමය විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ බැහැදැකීම සඳහා පැමිණියා.
එහිදී විහාරාධිපති හිවල්බෙල ගණානන්ද හිමියන් ප්‍රමුඛ සංඝරත්නය අගමැතිවරයාට ආශිර්වාද කළා. අනතුරුව අගමැතිවරයා කහහේන ශ්‍රී සුසිරවර්ධනාරාමයට ගොස් භික්ෂුන් වහන්සේගේ සුවදුක් විමසුවා. සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවැත්වුණා. එහි ඇත්තටම වර්තමාන තත්ත්වය මොකද්ද දැන්? කවුරුත් පොදුවේ එකඟ වෙනවා එකමුතුවේ පොදු ක්‍රියාමාර්ගයක මේ අර්බුදයේ ගොඩේ මේ කර්තව්‍යයට අවුල් වීම සඳහා ඒ ගැන සාකච්ඡාවන් ඵලදායී බවට කෙරුණා. පසුගිය මාස කිහිපයේ යම් උද්ඝෝෂණයන් අලුත් යෝජනාවල් ඉදිරිපත් වුණා. ප්‍රධාන වශයෙන් ජනාධිපති බලතල අඩු කිරීම සඳහා අදාළ ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව දැන් ගසට් කළා. පාර්ලිමේන්තුවට එන සතිය ඉදිරිපත් කරනවා. ඒ වගේම කාරක සභා ක්‍රමයක් ඇති කළා. යම් බලතල ප්‍රමාණයක් කාරක සභාවල් වලට බාර දීම සඳහා පාර්ලිමේන්තුවේ ඒ හරහා කටයුතු කරන්න එකඟතාවයක් පවතිනවා. වර්තමාන පාලන තන්ත්‍රයේ ආණ්ඩු ක්‍රමයේ වෙනසකට භාජනය වීම අනිවාර්යෙන් කිරීමට අපි කැපවී සිටිනවා. රටේ මේ වන විට ඝාතන රැල්ලක් ඇති වෙලා තිබෙනවා. පීවර ගන්න ප්‍රමාද වෙන්නේ ඇයි? කාලයක් තිස්සේ රට පුරා විවිධ ආයුධ බෙදපුවා එහෙමම තියෙනවා. ඒවා එකතු කිරීමට පසුගිය රජය ගත් උත්සාහයන් සම්පූර්ණ වෙලා නැහැ. ඒ තුළම පාවිච්චි වෙනවා. පුද්ගලික ආරාමවල වලට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා රටට පැමිණෙනවද? ඒ ඉදිරියේ තම ලංකාපුර මෙසේ මේ අතර අග්‍රාමාත්‍යවරයා ඊයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයට ගොස් එම පක්ෂයේ නියෝජිතයින් මුණ ගැසුණා. එහිදී අගමැතිවරයාට පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකකින් ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සංචාරක කර්මාන්තය තවදුරටත් පසුබැසීමට ලක්ව ඇති බව ශ්‍රී ලංකා හෝටල් සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ ඉන්ධන නොමැතිකම හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම මේ වන විට සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි. මේ අතර සංචාරකයන් සඳහාද QR කේත ක්‍රමය හඳුන්වා දෙන බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. මෙරට සංචාරක කර්මාන්තයේ යළි නංවාලීම සඳහා විද්වතුන් රැසගේ සහභාගීත්වයෙන් සංචාරක උපදේශක සභාවක් පිහිටවීම සහ දකුණු ආසියානු කලාපීය සංචාරක තානාපති ලෙස සනත් ජයසූරිය මහතා පත්කිරීම වෙනුවෙන් ඊයේ උත්සවයක් සංවිධානය කර තිබුණා. කොළඹ පැවති මෙම උත්සවයේදී දකුණු ආසියානු කලාපීය සන්නාම තානාපති ලෙස සනත් ජයසූරිය මහතා පත් කෙරුණා. need to know it's a voluntary job. මේක සුව කැමැත්තෙන් කරන රැකියාවක්. අපි හොට ගෙවන්නේ නැහැ. ඔහු අපිට ගෙවනවා. මම සියලු දෙනාටම ස්තුති කරන්නට අවශ්‍යයි සනත්ට සහාය දෙන්නත් ලංකාවේ සංචාර කර්මාන්තයට සහාය දෙන්නත් මෙතනට පැමිණියාට. We are at a pivotal time in history. අපිට අතීතයක් තිබුණා අපේ මහන්සියම සියල්ල ගොඩනගාගත්ත. අපි ආයම මහන්සි වෙන්න ඕනේ නැවත ඒ තත්ත්වයට එන්න. සංචාර කර්මාන්තය අපේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. මට ඕනේ සංචාර කර්මාන්තය ලංකාවේ අංක 1 ආදායම් මාර්ගය කරන්න. මම කැමති ලෝකයේ සිටින සියලුම දෙනාට ආරාධනා කරන්න ශ්‍රී ලංකාව නැරඹීමට පැමිණෙන්න කියලා. අපේ එකමුතුකම අපේ ශක්තිය වෙනවා. විපත් තුලින් අපිට ශක්තිමත් වෙන්නට පුළුවන් වේවි. Through adversity, we have become a stronger people. මෙරට සංචාරක කර්මාන්තයෙන් යැපෙන සංඛ්‍යාව ලක්ෂ 30කට ආසන්නයි. එහෙත් 2019 වසරේ එල්ල වූ පාස්කෝ බෝම්බ ප්‍රහාරය සහ එම වසරේ අගභාගයේ සිට මෙරටට බලපෑ කොවිඩ් තර්ජන හමුවේ එම කර්මාන්තය බිඳවැටීමට ලක් වුණා. කොවිඩ් වසංගතයේ අඩුවීමක් මේ වන විට දක්නට ලැබුණත් විදුලිය කප්පාදුව ඉන්ධන හිඟය ඇතුළු රට මුහුණ දී සිටින ගැටලු හමුවේ සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් තවමත් දක්නට ලැබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව සංචාරකයන්ගේ පැමිණීමේ යම් වර්ධනයක් මේ වසරේ මුල් මාස කිහිපය තුළ දක්නට ලැබුණද මතු වූ ගැටලු හමුවේ යලිත් වරක් සංචාරක පැමිණීම පහළ ගොස් තිබෙනවා.
සංචාරක කර්මාන්තයේ නීලෙන්නන් පවසන්නේ සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේ මෙරට පැවැත්වෙන පෙරහර මංගල්‍ය සහ විදේශ රටවල පවතින සීතාධික කාලගුණ තත්ත්වයේ හේතුවෙන් සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන බවයි. 2019 වසරේදී අගෝස්තු මාසයේදී මෙරටට සංචාරකයින් ලක්ෂ 2කට අධික සංඛ්‍යාවක් පැමිණ තිබුණා. කෙසේ වෙතත් මේ වන විට සංචාරක පැමිණීම ශීඝ්‍ර ලෙස පහළ ගොස් තිබෙනවා. කර්මාන්තයේ නීලෙන්නන් පවසන්නේ සංචාරකයින් හෝටල් වෙන් කර ගැනීම මේ මාසයේදී 15% පමණ දක්වා පහළ ගොස් ඇති බවයි. සංචාරය කරන්න අවශ්‍ය චාරය කරන්න අවශ්‍ය නම් ඩෙල්පියන් නෝ. ඉතින් එවැනි ප්‍රශ්න උඩ දැනට නම් සැහැන්න අඩපණ වෙලා තියෙන්නේ. මේ අවුරුද්දේ දැන් අපි දැනට මිලියන 800 කිත් වෙලා උපයාගෙන තියෙනවා. මේ සංචාර ව්‍යාපාරය තමයි රට ගලවා ගැනීමේ තියෙන එකම හොඳම ව්‍යාපාරය. අපිට තෙල් ප්‍රශ්න විසඳුනොත් අපිට පුළුවන් සංචාරකයන් ගෙන්න ඉක්මනින්. මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුවන් තොටුපළේදීම ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. We are meeting Fuel and Energy Minister. අපි බලශක්ති අමාත්‍යවරයාව මුණ ගැහුණා. ලංකාවට පැමිණෙන සෑම සංචාරකයෙකුටම ඉන්ධන අවසරපතක් ගන්නට පුළුවන් ක්‍රමවේදය ගැන අපි සාකච්ඡා කළා. ලංකාවට පැමිණෙන ඕනෑම විදේශිකයෙකුට දැන් ගුවන් තොටුපළින් ඉන්ධන අවසරපතක් ගන්න පුළුවන්. ඒ සඳහා ඩොලර් වලින් ගෙවීම කරන්න පුළුවන්. එය ඩොලර් 100ක් වෙන්නත් පුළුවන්, ඩොලර් 200ක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සෑම පිරවුම් හලකම ඩොලර් වලින් ගෙවීම සිදු කරන්න පුළුවන් පොම්පයක් බැගින් අපි ස්ථාපිත කරනවා. පාඩු ලබන විදුලිය බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විදුලිය බල හා බලශක්ති අමාත්‍යවරයා විසින් නිලධාරීන් 8 දෙනෙකුගෙන් යොත් කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව මසක් ඇතුළත සිය යෝජනා අමාත්‍යවරයාට ඉදිරිපත් කළ යුතුයි. මේ අතර කණිතෙල් නිෂ්පාදනය බෙදා කිරීම සහ අලෙවි කිරීම සිදු කරන සමාගම් ඇගීම සඳහාද විදුලිය බල අමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කළා. කනිජ තෙල් නිෂ්පාදන ආයතන බෙදා හැරීම සහ අලෙවි කිරීම සඳහා ලියාපදිංචි වූ සමාගම් ඇගීම සඳහා කමිටුවක් පත් කෙරුණේ බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. කනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම් සඳහා ඉන්ධන ආනයනය සහ සිල්ලර වෙළඳපොළ විවෘත කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ අනුව විධිමත් ක්‍රමවේදයකින් තෝරා ගන්නා සමාගම් සමග දිගුකාලීන ගිවිසුම්ගතව ඉන්ධන ආනයනය බෙදා හැරීම හා අලෙවි කිරීමට තෝරාගත් සමාගම් වෙත අවස්ථාව ලබා දීමටයි බලශක්ති අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවේ. එලෙස තෝරාගත් සමාගම් ඇගීමද ඊයේ පත් කළ කමිටුව විසින් සිදු කිරීමට නියමිතයි. මේ අතර අමරිකානු සංවර්ධන නියෝජිත ආයතනයේ හෙවත් USAID ආයතනයේ මෙරට ප්‍රධාන අධ්‍යක්ෂවරයා සහ බලශක්ති අමාත්‍යවරයා අතර ඊයේ හමුවක් පැවැත්වුණා. එහිදී මෙරට බලශක්ති ශ්‍රේෂ්ඨයේ අවශ්‍යතා, පුනර්ජනනීය බලශක්ති භාවිතය, විද්‍යුත් රථ වාහන භාවිතය ආදී කරුණු කෙරෙහි අවධානය යොමු කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා. මෙරට අවශ්‍යතාවය වෙනුවෙන් USAID ආයතනයේ මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමටයි තීරණය කර තිබෙන්නේ. මේ අතර බලශක්ති අමාත්‍යාංශයේ නිකුත් කළ වාර්තාවලට අනුව මේ වන විට QR කේතය සහ ලියාපදිංචි වී ඇති රථ වාහන සංඛ්‍යාව 55,33,073. ඊයේ රාත්‍රී 10 වන විට සිපෙට්කෝ සහ ලංකා IOC සමාගමට අයත් ඉන්ධන හල් 1021 තුලදී ඉන්ධන ලීටර 53,57,399ක් නිකුත් කර තිබෙනවා. මේ අතර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිය බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිලධාරීන් 8 දෙනෙකුගෙන් යොත් කමිටුවක් පත් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය RHS සමරතුංග, විදුලිය බල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම් MMC ෆර්ඩිනෑන්ඩෝ, ලංකා විදුලිය බල මණ්ඩලයේ හිටපු අතිරේක සාමාන්‍ය අධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා, ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති තිලන් විජේසිංහ, කනිජතෙල් සංවර්ධන අධිකාරිය සභාපති, වරාය නගර ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසූරිය, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කොමිසමේ හිටපු නීති උපදේශක ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නීති නිලධාරී නීතිඥ හර්ෂ ප්‍රනාන්දු සහ විදුලිය බල අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ චන්දන විජේසිංහ යන මහත්වරුන් මෙම කමිටුවට ඇතුළත් වනවා. එම නිලධාරීන්ට ඊයේ සිය වගකීම් බහර දෙමින් බලශක්ති අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ලංකා විදුලිය බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මසක් තුලදී තමන්ට ලබා දෙන ලෙසටයි. මේ අතර අද සහ හෙට දිනේ විදුලිය කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දුන්නා. සතියන්තයේ විදුලි ඉල්ලුමේ අඩුවක් පවතින බැවින් සහ ජල විදුලිය බලාගාර ආශ්‍රිත ජලාශවලට සරිලන වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් එම තීරණය ගත් බවයි විදුලිය බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍ය අධිකාරී ඇන්ඩ්‍රු නවුනි මහතා VNN24 වෙත පැවසුවේ. ඔහු පැවසුවේ ඊයේ දිනේදී ජල විදුලිය බලාගාර වලින් ජාතික විදුලි පද්ධතියට අවශ්‍ය විදුලිය ධාරිතාවෙන් 60% ලබාගත් බවයි. මේ අතර මාස 3කට ආසන්න කාලයක සිට තමන්ට අවශ්‍ය භූමිතෙල් නොලැබුණු බව පවසමින් ගාල්ල දීවර වරායේ දීවරෙන් අද විරෝධතාවයක නිරත වුණා. රට වටේම සුළුපන්න දීවර කාර්මිකයින් දීවර යාත්‍රා 25500ක්
පමණ ප්‍රමාණයකට භූමි තෙල් අවශ්‍යතාවයක් තියෙනවා. මාස 3ක් තිස්සේ භූමි තෙල් ලැබෙන්නේ නැති වෙනකොට මේ දරු පවුල් ගැන කුමන කතාවක්ද? QR කෝඩ් එක හඳුන්වලා දෙනකොට ආණ්ඩුවේ පාලකීන්ට දීවරය අමතකයි. විල්පත්තුවේ කොටි බලන්න යමු විරාමයෙන් අනතුරුව. රැඳින්න VNN 24 සමග. ඔබ නැවතත් VNN 24 සමගින්. ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ජාතික ජනබලවේගය ඇතුළු පාර්ශව කිහිපයක් සංවිධානය කළ ජනරැලියක් අද නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමාන් රංගපීඨයේදී පැවැත්වුණා. මර්ධනය නවත්වනු පැහැරගත් සියලු අර්ගලකරුවන් නිදහස් කරනු යන තේමාවන් මුල් කරගනිමින් මෙම රැළිය පැවැත්වුණා. පසුව ඔවුන් නොගේගොඩ නගර මැදේ ජනරැළියක් පැවැත්වුවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක තොග බිල ගණන් මේ වන විට පහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් පාරිභෝගිකයින් චෝදනා කරන්නේ පහළ ගිය එම බිල ගණන් වලට සිල්ලර වෙළඳපොළ තුළ භාණ්ඩ මිලදී ගැනීමට නොමැති බවයි. මේ අතර තොග බිල ගණන් පහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගැනීමෙන් ආපනශාලා ආහාර පාන බිල ගණන්ද සද්දාර්ථිත පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කළා. පිටකොටුව තොග වෙළඳපොළ තුළ මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ ගොස් තිබෙනවා. වෙළඳුන් සඳහන් කළේ පරිප්පු, සීනි, සහල්, අල සහ ලුණු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් පසුගිය මාසයට සාපේක්ෂව පහළ ගොස් ඇති බවයි. දැන් පරිප්පු කලින් අයසිට අපි වික්කේ දැන් 450යි 420 430ට තියෙන තොග මිල සීනි මිල රුපියල් 50කින් බැලලා ගිය මාසෙට වඩා මේ රුපියල් 50කටකින් මේ මාසෙට අඩු වෙලා තියෙන ඔක්කොම සියලු දේම සාමාන්‍ය රුපියල් 200කින් වගේ අඩු වෙලා තියෙන්නේ පරිප්පු හාල් යන්නේ 210යි 220යි 220 අඩුවෙන් තමයි හාල් තියෙන්නේ බීලුන අඩු වෙලා තියෙනවා 130 ඉඳලා 140 තුල යනවා පාකිස්තාන වලේම 155 ඉඳලා 175 වෙනකන් ඉතුරුනවා සුදුලුනොත් අඩු වෙලා තියෙනවා 410යි 420යි පහළ ගිය මිල ගණන් යටතේ සතුස වෙළඳසැල් හරහා භාණ්ඩ අලෙවි කරන අයුරුද දක්නට ලැබුණා. සතුස වෙළඳසැල් තුළ පරිප්පු කිලෝවක් රුපියල් 480ත් 460ත් අතර මිලකට අලෙවි වන අතර රතු කැකුළු කිලෝ එකක් අලෙවි වන්නේ රුපියල් 210කටයි. සුදු සීනි කිලෝවක් රුපියල් 310කටත්, දොඹුරු සීනි කිලෝවක් රුපියල් 360කටත් අලෙවි වන අතර පාන් පිටි කිලෝවක් රුපියල් 290කට අලෙවි වෙනවා. කෙසේ වෙතත් සාමාන්‍ය වෙළඳපොළ තුළ තවමත් අඩු කළ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමට නොමැති බව පාරිභෝගිකයින් පවසනවා. මේ පැත්තේ කඩවල වල නම් අඩු වෙලා කියලා පේන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙම කිව්වට ගණ්ඩේ ගියාම අද පරිප්පු ගෙද රුපියල් 500 පැනලානේ කිලෝ එකක්. සීනි 360යිද කොහෙද? පරිප්පුත් ඇවිල්ලා 600ක් වෙනවනේ. තොග කඩවල නම් අඩු වෙලා කියලා කියනවා. ඒත් ගමේ කඩේම තාම අඩු වෙලා නැහැ. මේ අතර තොග මිල ගණන් අඩු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙනමින් සඳුදා සිට ආපනශාලා ආහාර මිල ගණන්ද පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ පවසනවා. ඉන්ධන මිල අඩු කිරීමට ලක් කරා රුපියල් 20කින් සහ රුපියල් 10. ඒ වගේම ගෑස් මිල දැන් සෞන්දර්ය දිනේදී රුපියල් 200කට ආසර ප්‍රමාණයක් අඩු කරනවා කියලා ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වගේම ඊයේ දිනේ වෙනකොට පිටකොටුව තොග වෙළඳ සංගමයේ විසින් ප්‍රකාශයට පත් කරා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් අඩු වීමට ලක්. මේ වෙලාවේ පරිප්පු කිලෝයක රුපියල් 450ට බැහැලා තියෙන පිටකොටුව. ඒතකොට දැන් මේ ගම්වල විකුණන රුපියල් 650. ඒතකොට රුපියල් 130යි බීලුණු කිලෝය. හැබැයි ගම්මට්ටමේ බීලුණු කිලෝයක රුපියල් 220යි. ඒ නිසා මෙන්න මේ බයි මිල ගණන් සෞන්දර්ය වෙනකොට සෑම ගමකම සෑම නගරයකටම පිටකොටුවේ මිල ප්‍රකාශයට පත් කරන්න ඕන. ඒ සාහනේ ලබා දෙනවා සමගම සෞන්දර්ය දිනේ ඉඳලා බත් පැකට් එක ප්ලේන් ටියේ අපි මිල අඩු කරන්න තීරණයක ලක් කළ තියෙනවා. විල්පත්තුවේ කොටි දකිමු Travel 24 තුලින්. ඔන්න ඉතින් අපි සෑහෙන කාලයකට පස්සේ ආයෙත් පටන් ගත්තා පොඩක් ඇවිදින්න.
ඉතින් අපි අද ආවේ විල්පත්තුවට. ඇවිල්ලා වැඩි වෙලා නම් කතා කරන්න හම්බුන්නේ අපිට ආරංචියක් ආව කොටියක් ඉන්නවා කියලා. අපි එහෙම්ම ආවා තිඹිරිවිල. අපි මේ තිඹිරිවිල ඉන්නේ. කොහොම හරි වාහන ටිකක් මේ හරියට ආවා. ආපු ගාම්ම කොටිය මේ බොරුපන් අස්සෙන් ඇවිල්ලා පාර පැනලා ගියා. ඉතින් ටිකක් ලොකු සයිටින් එකක් තිබ්බා. හැබැයි ජීප් නම් ගොඩක් නැහැ. මොකද මේ දවස්වල මේ තෙල් ප්‍රශ්නක් තියෙනවනේ. ඒ හින්දා ගොඩක් කට්ටියට එන්න බෑ. නමුත් උදේ පාන්දරම හොඳ වුණා. 7 වෙනිදාත් කලින් කොටියෙක් දැකලා උදේ පාන්දර ගෙනේ. හිටපු කට්ටිය මේ කොටි දෙන්නම දැකලා තියෙනවා පිටියේ ඉන්නවා. හැබැයි අපි එළිය ඉඳන් ආපු හින්දා අපිට එකයි තමයි බලා ගන්න පුළුවන් උනේ. බලමු අනිත් කොටියත් බලා ගන්න පුළුවන් වේද කියලා. මොකද තව දවල් වෙද්දී අපිට වලස්සුත් බලන්න chance එකක් තියෙනවා. බලමු කොහොම වේද කියලා. අපි දැන් ඔහොම පොඩ්ඩක් මේ හරිය ඉඳලා ඔහොම මම ඉස්සරහට. Bien un 4. I don't like the rain. Ah. Ouais, elle a raison, écoute, en même temps... Ah. Elle va à droite. Ouais, j'ai vu la tête. Ouais. You see? Just thank you. තවත් කොටියක් අපිට හම්බ වෙනවා. ටික ලොකු කොටියක් නේ ටිකක් ඇතුළට වෙන්නේ ඉන්නේ. බලමු මේ එළියට එදී කියලා චුට්ටක් ඇවිත් ඉන්නේ. හැබැයි නමුත් අපි කැමරාව වලට හොඳට පේනවා. ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ කොණ්ඩකපන ස්ථානයක අද සිදු වූ වෙඩි තැබීමකින් 22 වෙනි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසුවේ වෙඩිකරු අපේක්ෂා කළ පුද්ගලයන් නොව වෙනත් පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවට අනුමාන කරන බවයි. ලුණුගම් වේර හා අහංගම් ප්‍රදේශවල ඊයේ සිදු වූ වෙඩි තැබීම් වාර්තා වී පැය 24ක් ගත වන්නටත් මත්තෙන් අද තවත් වෙඩි තැබීමක් වාර්තා වුණා. ඒ ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයෙන් කොණ්ඩාකපන ස්ථානයකට පැමිණි පුද්ගලයෙකු විසින් එහි ඇතුළත සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගිය බව ප්‍රදේශවාසීන් පැවසුවා. වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්වනේ ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ පදිංචි අචිර නෙත්රුවන් නම් වයස අවුරුදු 22ක තරුණයෙක්. මේ අතර සොරා ගන්නා ලද අංකතහඩු සවිකල යතුරුපැදි සහ මෝටර රථ වලින් පැමිණ සිදු කරන වෙඩිතැබීම් ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසන්නේ ගාල්ල තිස්සමහාරාමය අහුංගල්ල සහ කතරගෙමැල ප්‍රදේශවලින් මෙලෙස බහුලව අංකතහඩු සොරා ගැනීම වාර්තා වන බවයි. මේ අතර දික්කෝ විට දීවර වරායේ උතුරු පර්යන්තය අසල මුහුදු තීරයේ පාවෙමින් තිබූ පිරිමි මලසිරුරක් පොලිසිය විසින් අද සොයා ගැනුණා. වත්තල පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම මලසිරුර සොයාගෙන ඇති අතර එම මලසිරුර කවුරුන්ගේද යන්න තවමත් අනාවරණය කරගෙන නැහැ. මලසිරුරේ හිස සහ පාද පොහොර උර දෙකක බව අත්පා ගැටගසා තිබූ බව පොලිසිය සඳහන් කළා. දැන් කෙටි විරාමයක්. රැඳෙන්න VNN24 සමග. එසමගින් සියල්ලෙක් තැනකට ගෙන VNN24 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මින් අවසන් වනවා.
දෙස් විදෙස් වැඩිදුර තොරතුරු දකින්න පිවිසන්න www.vnn24.lk අපගේ වෙබ් අඩවියට. තවත් තොරතුරු දකින්න VNN24 YouTube channel එක subscribe කරන්න. මම ධනුෂ්ක සෙනවිරත්න. මම සෞම්‍යා වික්‍රමසිංහ. ඔබට සුබ රාත්‍රියක්. From VNN24. This is VNN24 Prime Time. Live from Studio 24 in Colombo.